නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ධර්මය එකතු කරගන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙච්ච මොහොත. ඉතින් ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණයත් ධර්මාවබෝධයේ පිණිසම උපකාර වෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි ඔබට ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් ඇසුරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණා කීපයක් නිවරදිව තේරුම් ගන්න අපේ අද මේ මොහොතේ උත්සාහයක් ගන්න. බොහෝ වෙලාවට සමහර බුද්ධ දේශනා අපිට අහන්න ලැබෙන්නේ මේ දේශනාව කියෝපු අයගෙන් නෙමේ. ඒ පුද්ගලයන් යම් යම් කෑලි කවුරු හරි කීවට පස්සේ ඒක කෑල්ලක් අල්ලගෙන තව කෙනෙක් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියලා තියෙනවනේ, අසවල් දේශනාවේ මෙහෙම තියෙනවනේ. එතකොට මේ වගේ අදහස් සමාජගත වීම තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරා කියලා උන්වහන්සේ දේශනා නොකරපු අදහස් තමන්ගේ වාසයට මිනිස්සු අතර මිනිස්සු කතා වෙනවා. ඒ වගේ දේශනාවක් තමයි මේ කාලාම සූත්‍රය. ඔබ බොහෝ වෙලාවට අහලා ඇති බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රය උන්වහන්සේ කියලා තියෙනවනේ බුදුහාමුදුරුවෝ කීවත් පිළිගන්න එපා. අන්න එහෙම කතාවක් මිනිස්සු අතර බොහෝ වෙලාවට අහලා තියෙනවා. සමහර අය තමන් නොයෙක් විදිහට තර්ක විතර්ක කරලා කියන බුදුහාමුදුරුවෝ කියලා තියෙන උන්වහන්සේ කිව්වත් එහෙම පිළිගන්න එපා කියලා. ඒවා අපි නුවණින් හිතලා පිළිගන්න ඕන. එහෙම කිසිම දේශනාවක බුදුරජාණන් වහන්සේගේ මේ කාලාම සූත්‍රයේ කොහෙවත් තමන් වහන්සේ දේශනා කරපු දේවල් පිළිගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. මොකද එහෙමනම් ඒ බුදු කෙනෙක් නොයි. බුදුරජාණන් වහන්සේම ධර්මයේ දේශනා කරලා උන්වහන්සේම ශ්‍රාවකයන්ට කියනවනම් මහණෙනි මං කිව්වත් පිළිගන්න එපා කියලා. එහෙනම් ඒ බුදු කෙනෙක් නෙමෙයි. එහෙම දේශනාවක් කොහෙවත් බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර නැහැ. අපි විමසලා බලමු මේ කාලාම සූත්‍රය ඇත්තටම මොකක්ද මේ දේශනාවේ අර්ථය? කොහොමද මේ දේශනාව කරේ? මොනවද මේක ඇතුළත් වෙන ධර්ම කාරණා? පින්වතුනි, එදා බුදුරජාණන් වහන්සේ මේ කොසල් රට කෝසල ජනපදයේ දඹදිවේදා වෙන වෙනම රාජ්‍ය කීපයක් තිබ්බේ. අංග, මගධ, කසී, කෝසල, වජ්ජි, මල්ල මේ වගේ වෙන වෙනම රාජ්‍ය හැටියට රජවරු 12 මහා ජනපද හැටියට තමයි පාලනය කරලා තියෙන්නේ. මේ කෝසල රාජ්‍යයට අයිති කේසපුත්ත කියන නියංගම කියන්නේ පුංචි ගමකුත් නෙමේ, විශාල ගමකුත් නෙමේ, මධ්‍යම ප්‍රමාණි ගම්මාන. මේ නියම් ගමේ වාසය කරේ වැඩිපුරම කාලාම කියන ශාස්ත්‍රීය වංශික පිරිස, කියන්නේ රාජ වංශික පිරිස තමයි මේ ගමේ වැඩිපුර වාසය කරලා තියෙන්නේ. එතකොට මේ ශාස්ත්‍රීය වංශික පිරිස ජීවත් වෙච්ච කේසපුත්ත කියන ගමට බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන චාරිකාවේ වඩින ගමන් උන්වහන්සේත් මේ ගමට වැඩම කරා. මේ ගමට බුදුරජාණන් වහන්සේ වැඩියා කියන ආරංචිය මේ කාලාම ශාස්ත්‍රීය වංශිකයන් අතර වේගෙන් පැතිරිලා ගියා. එදා ඉන්දියානු සමාජය තුළ බුදුරජාණන් වහන්සේට ගරු කරේ වැඩිපුරම උන්වහන්සේ ශාක්‍ය කුලෙන් නික්මිලා පැවිදි වෙච්ච කෙනෙක් නිසා. මොකද ඉන්දියාවේ ඒ වෙනකොටත් කුලේ තමයි ඉහළින්ම සැලකුවේ. ඒක තමයි මේ සමාජ ක්‍රමේ. බොහෝ දෙනෙක් කතා වෙන්න ගත්ත අන්න අපේ ගමට ශාක්‍ය කුලෙන් නික්මිලා පැවිදි වෙච්ච සිද්ධාර්ථ ශ්‍රමණයන් වහන්සේ, ගෞතමයන් වහන්සේ අපේ ගමට වැඩම කරලා දැන් මේ කටකතාව පැතිරෙනකොට ඒ අතර උන්වහන්සේගේ ගුණ කදම්බේ ගැනත් මිනිස්සු කතා වෙන්න ගත්තා. උන්වහන්සේ අරහං නිකලෙස් කෙනෙක්ලු. තමයි කියන උන්වහන්සේ ඒ විතරක් නෙමේ සම්මා සම්බුද්ධයි. ගුරුපදේශ රහිතව ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. තවත් අය කියන උන්වහන්සේ විද්‍යාචන්න සම්පන්න. තමන් වහන්සේ මේ වගේ අවබෝධයන් ඇති කෙනෙක්ලු. ඊට ගැලපෙන චරිතවත් ජීවිතයක් ගත කරන කෙනෙක්. සුගත සුන්දර නිවන් මඟ හොයාගෙන නිවනට පත්වෙච්ච කෙනා. ලෝකවිදු මේ විශ්වය ගැන, ලෝකයේ ගැන පරිපූර්ණ අවබෝධයක් ඇති කෙනෙක්. අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථි. ඕනම කෙනෙක් ධර්මාවබෝධයේ පිණිස දමනය කරගන්න දක්ෂයි. සත්තා දේව මනුස්සාන දෙව් මිනිස්සුන්ටම නිවන් මඟ පෙන්නන ශාස්තෘවරයක්, ගුරුවරයා. බුද්ධ තමන් අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරනවා. භගවා මේ ලෝකෙ පහළ වෙච්ච මහා පින්වන්ත කෙනෙක් උන්වහන්සේ. දැන් මේ කීර්තිරාවේ මිනිස්සු අතර වේගෙන් පැතිරිලා ගියා. මේ අය ඉක්මනට එකතු වෙලා යමල්ල අපිත් යමල්ලා උන්වහන්සේ මුණ ගැහිලා අනේ බණපදයක් අහන්න යමල්ලා කියලා දැන් අර කාලාම ශාස්ත්‍රීය වංශික බොහෝ පිරිස බුදුරජාණන් වහන්සේ හොයාගෙන උන්වහන්සේ වැඩ හිටිය තැනට එකතු වුණා. දැන් විශාල පිරිසක් එදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය
මේ කාලාමයන්ගේ කේසපුත්ත කිර නියංගමේ උන්වහන්සේ වැඩ ඉන්න තැනට බොහෝ පිරිස බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා බොහොම ගෞරවයෙන් සමහරු ඇඟිලි බැඳ වන්දනා කරා, සමහරු තමන්ගේ නංගොත් කියලා බොහොම ගෞරවයෙන් වන්දනා කළ බුදුරජාණන් වහන්සේට එකත් පසකින් මේ පිරිස ගෞරවාන්විත වාඩි වුණු. මෙහෙම වාඩිවෙච්ච පිරිස බුදුරජාණන් වහන්සේට තමන්ට තියෙන ප්‍රශ්නයක් ගැන කියන්න ගත්ත මුලින්ම. අනේ ස්වාමීනී භාග්‍යතුන් වහන්ස, අපේ ගමට නොයෙක් විදිහේ ශාස්ත්‍රවරු කියාගත් අයනවා කියෝ. අපිත් බුදුවරු කියාගත් අය, අපිත් ධර්මය අවබෝධ කරගත්ත කියාගත්ත. ඒ කාලෙ හිටියා නිගණ්ඨනාථ පුත්ත, සංජය බෙල්ලට්ටි පුත්ත, අජිත කේසකම්බලි, කකුද කච්චායන්, මක්කලි ගෝසාලෝය වගේ ශාස්ත්‍රවරු ගැන ඔවුනුත් කියන්නේ අපිත් විමුක්තියට පත්වෙලයින්න. අපේ විමුක්ති මාර්ග මේකයි, මෙන්න මේකයි හරි. එතකොට අපි සාමාන්‍යෙන් බෞද්ධය කියන්න පුළුවන් අපි තමයි සම්මාධිට්ටි, මේක තමයි ඇත්ත, අනිත් අය මිත්‍යාදෘෂ්ටි. හැබැයි ඒ අය හිතාගෙනින් ඒ අය සම්මාධිට්ටිය ඉන්නවා, අනිත් ඔක්කොම මිත්‍යාදෘෂ්ටිකයෝ. ඒ විදියට තමයි තමන්ගේ මතවාදි තමයි හරි, අර ඔක්කොම වැරදි, මේ විදිහට කියාගත්ත එක එක කණ්ඩායන් එනවා කිවෝ. හිතකොට මේ කාලාමයන්ට තියෙන ප්‍රශ්නය තමයි ස්වාමීනී භාග්‍යතුන් වහන්ස නොයෙක් විදිහ ශාස්ත්‍රවරු කියාගත් අයනවා, අපි තමයි බුද්ධ කියාගත් අයනවා, අපි තමයි සියල්ල අවබෝධ කරේ, අපේ එකයි හරි කියාගත් අයනවා. ඒ අය මේ ගංවලට ඇවිල්ලා තමන්ගේ මතවාදයම උත්සල තියෙනවා, අනිත් අයගේ මතවාද වැරදිී කියල ඒව බොහොම පහත් කරනවා, අනිත් මතවාදවලට ගරහා කරනවා, ඒවට නින්දා කරනවා, තමන් කියන එකම පිළිගන්න කියලා කියනවා. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස, අපි මොකක්ද පිළිගන්න ඕනෑ, කවුරු කියන එකද හරි කියලා අපි දකින්න ඕන. ඒ නිසා ඒ අය ගැන අපිට යම් සැක සංකා ඇති වෙනවා කිය. එදකොට බුදුරජාණන් වහන්සේ වදාලා, කාලාමේනි ඔබ සැක කළ යුතු තැනමයි සැකේ උපදවාගෙන තියෙන. ඔබ විචිකිච්ඡාව ඇති කරගත යුතු තැනම විචිකිච්ඡාව උපදවාගෙන තියෙනවා. ඔබ හරි කියෝ. ඒ කියන්නේ දැන් හැමෝම ඇවිල්ලා කියනවා අපේ එකයි හරි, අනිත්‍ය ඔක්කොම වැරදි, මෙන්න මේක පිළිගන්න, අනිත්‍ය ඔක්කොම බැහැර කරන්න, අනිත් අය ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයෝ. එහෙම බනිනවා, නින්දා කරනවා, අනිත් අයට ගරහා කරනවා, අපේ එක තමයි හරි කියන. ඒ නිසා ස්වාමීනි අපිට නම් සැකයි කිව්. බුදුරජාණන් වහන්සේ වදාලා, කාලාමේනි ඔබ සැක කළ යුතු තැනමයි සැකේ උපදවාගෙන තියෙන. විචිකිච්ඡාව ඇති කරගත යුතු තැනමයි විචිකිච්ඡාව උපදවාගෙන තියෙන. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, කාලාමේනි මෙන්න මේ විදිහට ඔබ පුරුදු වෙන්න. මා අනුස්සවේන, ඇසූ පමණින් යමක් පිළිගන්න යන්න එපා. මා පරම්පරාවෙන් පමණින් කෙනෙක් කියන්න පුළන් අපේ අත්තමුත්තගේ කාලී නම් මේක විශ්වාස කරගෙන ආපු දෙයක්. එපමණකින් පිළිගන්න පයික මිත්‍යා දෘෂ්ටියක් එන්න පුළ වැරදි දෙයක් වෙන්න පුළුවන් පරම්පරාවෙන් ගෙනාව. ඒ නිසා ඒ කිව් පමණින්, ඇසූ පමණින්, පරම්පරාවෙන් පමණින් පිළිගන්න යන්න එපා. මායිති කිරායි මෙසේ උනයි කියලා කිව් පමණින් පිළිගන්න යන්න එපා. මා පිටක සම්පදානයෙන් පොත්පත්වල තිබුණා කියලා කිව් පමණින් පිළිගන්න එපා. හැබැයි ඒ වෙනකොට ත්‍රිපිටකයක් තිබුන්නේ. මේ ත්‍රිපිටකේ පොත්පත්වලට ගත්ත මේ ලංකාවටත්තාවට පස්සේ මිහිදු මහරහතන් වහන්සේගෙන් ධර්මයේ ලංකාවට ඇවිල්ල බොහෝ කාලයක් පැවතිලා ඔය බැමිනිතියා සායකෙන සාගතය ඇතිවුණාට පස්සේ තමයි මාතලි අල්විහාරයට එකතු වෙච්ච 500ක් මහරහතන් වහන්සේලා ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා මේවා පුස්කොළ පොත්වලට ගත්තේ. එතකම් බුදුරජාණන් වහන්සේගේ කාලේ පළවෙනි ධර්ම සංගායනාව, දෙවනි ධර්ම සංගායනාව, තුන්වෙනි ධර්ම සංගායනාව, මේ ධර්ම සංගායනා තිබ්බත් ඒවා පොත්පත්වලට ගන්න පෙළඹුන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ පොත්පත් හැටියට තිබිලා තියෙන වේද ග්‍රන්ථ, ත්‍රිවේද, බමුණන්ගේ යම් වේද ග්‍රන්ථ, වේද මන්ත්‍ර තිබිලා තියෙනවා. එතකොට ඒ කාලාමයන් මුණ ගැහෙන්නේ නාය කියන්න බල මෙන්න අපේ වේද ග්‍රන්ථවල, අපේ පොත්පත්වල මෙහෙම තියෙනවා. ඒ පොත්පත්වල තිබුණයි කියලා කිව් පමණින් පිළිගන්න එපා කියෝ. මා තක්ක හේතු තර්කයට ගැලපූ පමණින් පිළිගන්න. තර්කයෙන් ඇත්ත බොරුව කරන්නත් පුළුවන්, බොරුව ඇත්ත වගේ පෙන්නන්නත් පුළුවන්. ඒ නිසා තර්කයට ගැලපුවා කියලා, තර්ක කරන්න දක්ෂ වුණා කියලා එක පිළිගන්න යන්න එපා. මා ණය හේතු න්‍යායට ගැලපුවා කියලා, න්‍යායට ගැලපුවා කියලා ඒක පිළිගන්න යන්න එපා. මා ආකාර පරිවිතක්කේන, පරිකල්පනයෙන් ගොඩනගාගත්ත දැනුමට ගැලපුනා කළ පරිකල්පනයෙන් අපි හිතෙන් හිතන මේක මෙහෙම වුණොත් මෙහෙමයි, හරි මේක මෙහෙම නම් මෙහෙම වෙන්න ඕන කියලා කෙනෙක් පරිකල්පනයෙන් ගොඩනගාගන්න දැනුමක් තියෙනවා. ඒකට ගැලපුවා කියලා පිළිගන්න යන්න එපා කියන. මා දිට්ටි නිජ්ජානක් අන්තිය, දෘෂ්ටියකට බැසගෙන
අපි නම් මෙන්න මේ දෘෂ්ටි අපි නම් මේ මතේ කියලා දෘෂ්ටිවලට බැසගෙන ඉන්නවා. ඒ දෘෂ්ටියට ගැලපිලා යනවා වගේ පේනවනම් ඒක පිළිගන්න යන්න එපා කිය. මා භබ්බ රූපතායි බලාගෙන ගියාම ඒකත් හරිනේ. බලාගෙන ගියාම ඒකත් හරිනේ කියලා එහෙම පිළිගන්න යන්න එපා. සමහරු පිළිගන්නේ එහෙමනේ. බලාගෙන ගියාම ඒ කියන එකත් හරිනේ. අන්න එහෙම මිනිස්සු ඒ කියන දේ පුද්ගලයා කියන දර්ශනය පිළිගන්න යනවා තමන්ගේ මතයට ගැලපිලා යනවා වගේ පේනවන. මා සමනෝනෝ ගරුති. ඒ විතරක් නෙමේ කාලාමේනි මේ කියන කෙන අපි ගරු කළන කෙනෙක්. මේ කියන කෙන අපේ ගුරුවරේ. ඒ නිසා ඕක පිළිගන්න ඕන. එහෙම පිළිගන්න යන්න එපා. අන්න බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට කාරණා කීපයක් පෙන්න්නන කාරණා 10ක් පෙන්නනවා. කාලාමේනි මෙන්න මේ විදිහට ඔබ පිළිගන්න යන්න එපා කවුරු මොන දේවල් කිව්වත්. ඔබ යමක් පිළිගන්නවා නම් මෙන්න මේ නිර්ණායකය තුළ ගලපල බලන්. ඉමේ ධම්ම අකුසලා මේ ධර්මයන් අකුසල්ද මේවා කුසල්ද. ඉමේ ධම්මා සාවච්චා මේක වැරදි දෙයක්ද හරි දෙයක්. ඉමේ ධම්මා විඤ්ඤෝ ගරහිතා මේක නුවණැත්තන්ගේ ගැරහීමට ලක් වෙනවද කියලා බලනවා. එහෙම නැත්නම් ප්‍රශංසාවට ලක් වෙනවද කියලා බලනවා. ඉමේ ධම්මා සමත්තා සමාධින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති. මේ දේ පුරුදු කරොත් බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස පවතිනවද කියලා විමසලා බලනවා. අතතුම් හේ කාලාම පජහියාත කාලාමේනි යමක් අකුසල් නම් යමක් වැරදිනම් නුවණැත්තන්ගේ ගැරහීමට ලක් වෙනවනම් ඒ දේ පුරුදු කරොත් අහිත පිණිස දුක පිණිස පවතිනවනම් කාලාමේනි ඒක දුරු කරන්න. දැන් ඔබට මේ කාලාම සූත්‍රයේ මෙන්න මේ කෑල්ල ඇහෙන්නේ බොහෝ වෙලාවට. මේ සමාජය අපිට දකින්න ලැබෙනවා සමහරුවේ විද්දත් සාකච්ඡා කියයි. යම් යම් සාකච්ඡාවලදී බුදුරජාණන් වහන්සේගේ අදහස මතු කරා කියලා පේන්න බුදුහාමුදුරුවොත් කාලාම සූත්‍ර මෙහෙම කියලා තියෙනවනේ මේ පොත්පත්වල තිබ්බට පිළිගන්න එපා කිව්වා කියලා පිළිගන්න එපා බුදුහාමුදුරුවෝ කිව්වා පිළිගන්න එපා එහෙම එකක් මේකේ නෑ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට පෙන්නලා දෙන්නේ මොකක්ද? මා අනුස්සවේන ඇසූ පමණින් යමක් පිළිගන්න යන්න එපා. මා පරම්පරායි කාලාමේනි පරම්පරාවෙන් ආව කියලා පිළිගන්න යන්නත් එපා. මා ඉතිකිරායි මෙසේ මෙසේ උනයි කියලා කියූ පමණින් පිළිගන්න එපා. මා පිටක සම්පදානෙන් ඒ කාලේ තිබ්බ පොත්පත් මේවා වේද ග්‍රන්ථ ඒවා තිබ්බ කියලා පිළිගන්න යන්න එපා. මා තක්ක හේතු තර්කයට ගැලපුවා කියලා පිළිගන්න යන්නත් එපා. මා ණය හේතු න්‍යායට ගැලපුවා කියලා පිළිගන්න යන්න එපා. මා ආකාර පරිවිතක් කියන පරිකල්පනයෙන් ගොඩනගා ගන්න දැනුමට ගැලපුණා කියලා පිළිගන්න යන්න එපා. මා දිට්ඨි නිජ්ජානක් අන්තිය දෘෂ්ටියකට බැසගෙන තමන්ගේ දෘෂ්ටියට ගැලපුණා කියලා පිළිගන්න යන්නත් එපා. මා භබ්බ රූපතායි බලාගෙන ගියාම ඒකත් හරිනේ මේකත් හරිනේ කියලා එහෙම පිළිගන්න යන්නත් එපා. මා සමනෝනෝ ගරුති මේ කියන කෙනා අපි ගරු කරන ශ්‍රමණයෙක්නේ කියලා එහෙම පිළිගන්න යන්න එපා. මේ අපේ ගුරුවරයානේ කියලා පිළිගන්න යන්න එපා. අන්න එහෙමනම් කොහොමද පිළිගන්නේ යමක්? ඒ පිළිගන්නේ මෙන්න මේ නිර්ණායකයට ගලපලා බලන්නේ කියන දේ. ඒ තමයි මේ කියන දේ කුසල්ද අකුසල්ද කියලා බලන. මේ දේ හරිද වැරදිද කියලා බලන. මේ කියන දේ නුවණැත්තන්ගේ ගැරහීමට ලක් වෙනවද ප්‍රශංසාවට ලක් නුවණැත්තන් කියන එතන බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ආර්යයන් වහන්සේලාගේ ප්‍රශංසාවට ලක් වෙන දෙයක්ද ගැරහීමට ලක් වෙන දෙයක්ද කියලා බලනවා. මේ දේ පුරුදු කරොත් ඒ කියන දේ පුරුදු කරොත් බොහෝ කල් හිතසුව පිණිස පවතින දෙයක්ද එහෙම නැත්නම් අහිතසුව පිණිස දුක පිණිස පවතිනවද කියලා බලන. එහෙම බලලා ඒ දේ යහපත් නම් ඒක පුරුදු කරනවා. ඒක අයහපත් දෙයක් නම් බැහැර කරනවා. අන්න බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට පෙන්නවා කාලාමේනි මෙන්න මේ ක්‍රමයටයි ඔබ මේ දේ පිළිගන්න ඕන. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ කාලාමයන්ගෙන් අහනවා කාලාමේනි ඔබ මොකද මේ ගැන හිතන්නේ? මේ ලෝභය පුද්ගලයාට හිතසුව පිණිස පවතින දෙයක්ද අහිතසුව පිණිස පවතින දෙයක්ද කියලා. අන්න එතකොට කාලාමයන් කියන ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ලෝභය කියන්නේ නම් අහිත පිණිසමයි කිව පවතින. ලෝභය කියන්නේ දැඩි ආසාව රාගය ලෝභකම. ඒත් බුදුරජාණන් වහන්සේ වදාළ කාලාමේනි ලෝභයෙන් මඩනාලද සිතක් ඇති කෙනා ප්‍රාණඝාත කරනවා හොරකම් කරනවා වැරදි කාම සේවනයේ දෙනවා බොරු කියනවා මත් පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා විතරක් නෙමේ අන් අයවත් ඒ අකුසලේ යොදවනවා. එතකොට අන්න ලෝභයෙන් යුක්ත කෙනා ප්‍රාණඝාත කරන සමහරු නොමගගේ ආසාව නිසා සම්බලන් සමහරු විනෝදයට සත්තු මරන්න යනවන. එතකොට ඔවුන් ලෝභයෙන් මඩනාලද සිතෙන් තමයි ඒ දේ කරන්න ලෝභකම නිසා. සමහරු සත්තු මරාගෙන කන්න තියෙන ආසාව නිසා හොය හොයා යනෝ දඩේ මේ යනෝ.
එතකොට මේ ලෝභයෙන් යුක්තව ප්‍රාණඝාත කරනු. හොරකං කරනු ආසාව නිසා. අනුන්ගේ දේපොල හොරකං කරලා තමන්ටත් මේ විදිහට වැජවිලා ඉන්න ඕනෑ කෙනෙ අදහසෙන් අනුන්ගේ දේපොල හොරාකනු. එතකට ලෝභය නිසා හොරකං කරන. ආසාාව නිසා වැරදි කාම සීවනයට පෙළඹෙනවා. කෙලෙස් නිසා ලෝභය නිසා. ලෝභය නිසාම බොරු කියනු. මත් පැන් මඩ්ඩවය භාවිතා කරනවා අන්න අයවත් ඒවට පොළ බෝනු. ඊළඟට බුදුරජාණන් වහන්සේ යනවා කාලාමෙනි ඔබ මොකද මේ ගැන හිතන්. දවේශය පුද්ගලයාට හිතසුව පිණිස පවතින දෙයක්ද අහිත පිණිස පවතින දෙයක්. එතකොට කාලාමයන් කියන ස්වාමීණී භාග්‍යතුන් වහස මේ දවේශය කියන්නේ නම් අහිත පිණිසමයි පවතින්නේ දුක පිණිසමයි පවතින්. බුදුරජාණන් වහන්සේ වදාළ කාලාමෙනි දවේශයෙන් මඩනා ලද සිතක් ඇති කෙනා. දවේශය තුළ පිහිටලත් ප්‍රාණඝාත කරනු හොරකං කරනු වැරදිකාම සීවනයේ දෙනවා. බොරු කියනවා මත් පැන් මඩ්‍රව්‍ය භාවිතා කරනවා අන්න අයවත් ඒවට පොළ බෝනුවකින්. බලන්න ලෝබේ නිසා සමහරු ආසාාවට සත්තු මරන්න යනු. විනෝදෙට සමහරු දවේශයෙන් මිනී මරණු. සත්තු මරණවා කේන්තිය නිසා. අන්න දවේශයෙන් මඩනාලද සිතෙන් ඒ වගේම ප්‍රාණඝාත කරන. ඉළඟට දවේශය නිසා හොරකං කරනු. සමහර වෙලාවට තමන් තරහකාරයෙක්ගේ දේවල්. ඒව නැති කරන්න ඕන විනාස කරන්න ඔවුන්ගේ දේපොල හොරකං කරන්න ඕන කියලා. දවේශය නිසා හොරකං කරන්න ආසාාව නිසා වගේම දවේශය බලවත් වෙලා හොරකං කරන. සමහර වෙලාවට අපිට පේනවා වැරදි කාමසීවනි දවේශ හිතෙන් ඒ දේ කරන. ඒ නිසා සමහට තමන්ගේ තරහාකාරයක්ග කෙනෙක් වෙන්න පුළුව. දරුව වෙන්න පුළුවන් උස්සල වදදීලා තමාරු දූෂණයක් කළ මරලද්දාන. අන්න දවේශය නිසා තමන් වැරදි කාමසීවනයේ දෙනවා. ඊළඟට දවේශය නිසාම බොරු කියනවා. අනුන් විනාස කරන්න සැලසුම් කරලා වෛරයෙන් දවේශයෙන් බොරු කියනවා මිනිස්සු. දවේශය නිසාම සමහරු කේන්තියට බොනෝ මත් පැන් මඩ්‍රවි භාවිතා කරනවක් යම් ප්‍රශ්නයක් ඇතිවිලා කේන්තිය වෛරයේ තරහව තුළ ඊළඟට දුරාචාරයට පෙළඹෙනෝ. අන්න අයවත් පොළඹෝනෝ. බුදුරජාණන් වහන්සේ වදාළ කාලාමේනි මේ දවේශය කියන්නෙත් පුද්ගලයාට බොහෝ කල් අහිත පිණිස දුක පිණිස පවතින දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආයමත් අහන කාලාමේනි ඔබ මේ ගැනත් මොකද හිතන්. මෝහය පුද්ගලයාට හිතසුව පිණිස පවතිනවද අහිත පිණිස එතන මෝහය කියන්නේ මුලාව අවිද්‍යාව අනවබෝධී ධර්මී නොදන්නකම මිත්‍යාදෘෂ්ටිය. එතකොට මිත්‍යාදෘෂ්ටික අදහස් තුළ පිහිටලා සමහර පුද්ගලයෝ ඒ තුළත් ප්‍රාණඝාත කරනවා. හොරකං කරන වැරදිකාම සීවනී දෙනු. බොරු කියනවා මත් පැන් මඩ්‍රවය භාවිතා කරන. එතකොට බලන්න ලෝභකම නිසා පංච දුෂ්චරිතයේදෙන්. දවේශය නිසා පංච දුෂ්චරිතයේදෙන්. මෝහේ නිසා දැම් බලම මෝහේ නිසා සමහරු ප්‍රාණඝාත කරනු. අනවබෝධෙන් ඔවුන් හිතන්න පුළුවන් දෙවියන් ගාවට යන්න තියෙන ක්‍රමයක් මේ ප්‍රාණඝාත කරන එක. එහෙම දෘෂ්ටියක් තුළ පිහිටල ඔවුන් හිතන්නෑ මේ අකුසලයක් කියලා. ඔවුන් හිතන්නේ දෙවියන් නාමෙන් පුද පූජා කරන්න ඕන මරලා. අන්නේ දෘෂ්ටියට ආවට පස්සේ එයා සත්තුන්ගේ සමහරලාට බෙලි කපල ලේවලින් පූජා පවත්වන්න යන. දෙවියන් නාමෙන් සත්තු මරන්න පෙළඹෙනවා මිනි මරන්න පෙළඹෙනවා දෙවියන් නාමෙන්. ඔවුන් හිතන්නේ මරණීක පවක් නෙමෙයි. අන්න මෝහෙන් අන්ද වනාට පස්සේ මිනිස්සු ප්‍රාණඝාත කරනවා මෝහෙන් මුලාවට පත්වෙලා. එක්කෝ හොරකං කරනවා සමහරු හිතනවා නෑ තියෙන තැනින් ගත්තට පවුන එහෙම එකක් දේශනාවනේ. නොදුන් දෙයක් ගත්තොත් ඒක ඒ කාන්තෙන් හොරකමක්මයි. හැබැයි කෙනෙක් ඒක මෝහේ තුළ පිහිටලා හිතනවා එහෙම ගත්තට පවුනෑ එහෙම කියලා ඒක විපාකයක් නෑ කියන මෝහේ තුළ පිහිටලා හොරකං කරන. සමහරු වැරදි කාමසීවනයේ දෙනවා. සමහරු දෘෂ්ටියකට එනවා සත්තු මවල තියන්නේ වින්දනය ලබන්න තමයි. ඒ නිසා එහෙම සමාජ සීමාවල් අවශ්‍යනය ඕන කෙනෙක් ඕන විදියට සතුටු යල්ල. දෙවියන් තමයි මේ මවල තියෙන සතුටුවෙන්. එතකොට ඒ වගේ දෘෂ්ටියක් තුළ පිහිටලා ඒක අකුසලයක් නෑ කියන දෘෂ්ටියෙන් ඔවුන් වැරදි කාමසීවනයේ දෙනවා. අන්න මෝහේ තුළ පිහිටල කරන අකුසල්. ඊළඟට ඒ මෝහයේ නිසාම විනෝදෙටත් බොරු කියන. ආසාාව නිසා බොරු කියන අනුන්ගේ දේවලත් පත් කන සමරු දවේශයෙන් පලිගන්න බොරු කියන. ඊළඟට සමහරු මෝහේ නොදන්නකම නිසානාවබෝධය නිසා විහිලුවට බොරු කියනවා අනුන් රවට්ටන්න බොරු කියනවා. ඊළඟට සමහරු ඉතන්න පුළ මේක මේ උත්සවයක් ඇති හොඳම බොරුව තරගත්තියෙනවන. එතකොට මේවා මෝහේ තුළ පිහිටල බොරු කියන. මත් පැන් මඩ්ඩවේ භාවිතා කරන සමාර්ගයන් ප්‍රම් මේක ඇඟට ගුණයි අන්න මෝහේ තුළ පිහිටල මේක වෛද්‍යවරු නිගමනය කරලා තින ටික ටික ගත්තට කමක් නෑ. එතකොට
මේ වැරදිතේ ඒක යම් කිසි දුෂ්ටියක් තුළ ඉඳලා මෝහේ තුළ ඉඳලා ඒක ප්‍රශ්නයක් නෑ කමක් නෑ කියන දුෂ්ටියට එන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ නිසා කාලාමේනි ලෝභයත් ද්වේෂයත් මෝහේනොත් මඩනා ලද සිතක් ඇති කෙනා ඒ කෙනා බොහෝ පංච දුෂ්චරිතය දෙනවා අකුසල් කරනු කාලාමේනි ඔබ මේ ලෝභයත් ද්වේෂයත් මෝහයත් ඔබ දකින්න මේක කුසලයක් හැටියද අකුසලයක් හැටියටද කියලහන කියනවා අකුසල් ස්වාමීනි එහෙම නම් මොකද කරන්න ඕන ඉමේ ධම්ම අකුසලා මෙන්න මේ ධර්මයන් අකුසල් ඉමේ ධම්මා සාවජ්ජා මේක වැරදි දෙයක් මේක හරිද වැරදිද මේක වැරදි ඉමේ ධම්මා විඤ්ඤෝ ගරහිතා මෙන්න මේ දේවල් නුවණැත්තන්ගේ ගැරහීමට ලක්වෙන මේ පංච දුෂ්චරිතය අකුසල් කියන්නේ ඒ විතරක් නෙමේ බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස හේතු වෙනවා ඒ නිසා කාලාමයිනි මේවත් දුරු කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දැන් මේ දේශනාව බුදුරජාණන් වහන්සේ කරන්නේ බොහෝ ශාස්තෘවරු කියාගත් අය කාලාමයන්ට හැමෝම කියන්නේ එකම කතාව අපි කියන එක පිළිගනිල්ල අරව ඔක්කොම වැරදි අපි තමයි හරි ධර්මය කියන්නේ ඔය විදිහට ඇවිල්ලා ශාස්තෘවරු කියාගත් අය ඇවිල්ලා අනිත් අයගේ මතවාද බොරු අපේ එකයි හරි කියලා තමන්ගේ මතවාදේම මතු කරලා පෙන්වන්න හදනවා. එහෙම ප්‍රදේශයකටයි බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා කාලාමයන් අහන්නේ ස්වාමීනි කවුද අපි හරි කියලා පිළි හැමෝම කියන්නේ එකම කතාව. අපි කියන එක අහන්න අපි කියන එක පිළිගන්න අපි කියන දේ තමයි හරි හරි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ කාලාමේනි ඔබ පිළිගන්න ඕන මෙන්න මේ නිර්ණායකයේ තුල පිහිටලා යමක් ලෝභයේ පිනිස පවතිනවද ද්වේෂයේ මෝහයේ තුල පිහිටලා කටයුතු කරනවා නම් ඒක අකුසල් ඒක පංච දුෂ්චරිතය ඒ විතරන්න මේ අනුන්වත් ඒකට යොදවනවා තමනුත් අකුසලයේ දෙනවා එතකොට අන්න ඔබට හොඳටම තේරුම් ගන්න පුළුවන් ලෝභ ද්වේෂ මෝහ තුල පිහිටලා කරන කියන දේවල් සියල්ල ඒක අකුසල් ඒක වැරදි සහගත දේවල් නුවණැත්තන්ගේ ගැරහීමට ලක් වෙන දේවල් ඒ කියන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ මේ දේවල් ඊළඟට ඒ දේවල් පුරුදු කරොත් බොහෝ කල අහිත පිණිස දුක පිණිස හේතු වෙනවා අන්න එහෙනම් ඒවත් දුරු කරන්න කියන. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ආයිමත් කාලාමයන්ට අර මුල කාරණේ ආයිමත් මතක් කරලා දෙනවා. ඒ නිසා කාලාමේනි යමක් ඇසූ පමණින් පිළිගන්න යන්න එපා මානුස්ස වේන. මා පරම්පරාවෙන් ආවා කියලා කියෝ පමණින් පිළිගන්න යන්නත් එපා. මා ඉතිකිරාය මෙසේ වුණයි කියලා කියෝ පමණින් පිළිගන්න යන්න එපා. සමහරවල් මවලප් කියන්නේ මේක අහගෙන ඉන්නේ නැද්දි මෙහෙම වුණා. එදා මෙන්න මෙහෙම දෙයක් වුණා ওই දේශනාව තුළ උන්වහන්සේ තමයි හරියටම කියන්නේ. එතකොට මෙහෙම වුණා කියලා කියූ පමණින් ඒක පිළිගන්න යන්න එපා කියන. මා පිටක සම්පදානේ නන්න අසවල් පොතේ තිබුණා මේ පොතේ තිබුණා පොත් පෙරලයි අමුතු දේශනා හදයි හැබැයි පිළිගන්න යන්න එපා කියන. මා තක්ක හේතු තර්කයට ගලපලා දැන් අපි දකින්නවා තර්කකාර සමහරට උසාවිවල තර්කයෙන් තමයි බොහෝ දේවල් හරිදී වැරදි විදිහට පෙන්වන්නත් පුළුවන් වැරදි දේ හරි විදිහට තර්කයෙන් මතු කරලා පෙන්වන්නත් පුළුවන් තර්කයට දක්ෂ කෙනා සමහර වෙලාවට ඒ තර්කයේ තුලින් ජය ගන්නවා ඒ නිසා තර්කයට ගැලපුවා කියලා ඒක පිළිගන්න යන්න එපා මා තක්ක හේතු මා ණය හේතු න්‍යායට ගැලපුවා කියලා පිළිගන්න එපා මා ආකාර පරිවිතක්කේට පරිකල්පනින් ගොඩනගාගත් දැනුමට පරිකල්පනේ ඒ කියන්නේ අපි හිතලත් හිතෙන් මනසෙන් ගොඩනගාන මේක මෙහෙම වුණොත් මෙහෙමයි කියලා ඔබ හිතෙන් පරිකල්පනෙන් ගොඩනගා ගන්න දැනුමට ගලප ගත්තා කියලා එහෙම පිළිගන්න යන්නත් එපා. මා දිට්ඨි නිජ්ජානක්ඛන්තේ ඔබ දෘෂ්ටියකට බැසගෙන ඉන්නවා. ඒ දෘෂ්ටියට ගැලපිලා යනවා කියලා එහෙම පිළිගන්න යන්නත් එපා. මා භබ්බ රූපතාය බලාගෙන ගියාම ඒකත් හරියි. ඒ කියන කතාවත් හරි වගේනේ. එහෙම පිළිගන්න යන්න එපා කියනවා. මා සමනෝනෝ ගරෝති මේ කියන කෙනා නම් අපි ගරු කරන කෙනෙක් මේ අපේ ගුරුවරයෙක්නේ කියලා එහෙම පිළිගන්න යන්නත් එපා. අන්න බුදුරජාණන් වහන්සේ ආයිමත් අහනවා එහෙමනම් කාලාමේනි ඔබ පිළිගත යුත්තේ මෙන්න මේ විදිහටයි. ඉමේ ධම්මා කුසල මේ ධර්මයන් කුසල්ද මේ ධර්මයන් නිවරදිද මේ ධර්මයන් නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවද මේ දේ පුරුදු කරොත් බොහෝ කාල හිත පිනිස සැප පිනිස බොහෝ කාලයක් හිතසුව පිනිස පවතිනවද කාලාමේනි ඔබ ඒ දේවල් පුරුදු කළ යුතුයි අන්නේ දේ විතරක් පිළිගන්න. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ආයමත් අහනවා කාලාමේනි ඔබ මොකද මේ ගැන කියන්නේ? අලෝභය ඒ කියන්නේ ලෝභ නැතිකම පුද්ගලයාට හිතසුව පිනිස පවතින දෙයක්ද අහිතසුව පිනිස පවතින දෙයක්ද කියලා. අන්න කාලාමයන්ට දැන් තේරෙනවා. කාලාමයන් කියනනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලෝභ නැතිකම
ආසාව දුරු කිරීම, තණ්හාව දුරු කිරීම, ලෝභය නැතිකම නම් පුද්ගලයාට හිතසුව පිණිසමයි කිය පවතින. බුදුරජාණන් වහන්සේ වදාළ කාලාමේනි ලෝභයෙන් දුරු කරගත්ත කෙනා ප්‍රාණඝාතයක් කරන්නේ නෑ, හොරකං කරන්නේ, වැරදිකාම සීවනී දෙන්නේ, ඔහු බොරු කියන්නේ නෑ, ඔහු මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කරන්නේ, අන්න අය මේ දුසිරිත යොදවන්නේ නෑ. එතකොට බලන්න ලෝභයෙන් තමයි මේ අකුසල්වලට පෙළඹෙන්නේ. අලෝභ සහිත හිතක් ඇති ලෝභය දුරු කරගත්ත කෙනා ඒ ලෝභය දුරු කරපු සිතකින් යුක්තව ඔහු කවදාවත් මේ පංච දුෂ්චරිතයට වැටෙන්නේ නැහැ කිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආයෙමත් අහනවා කාලාමේනි මෛත්‍රිය, අද්වේෂය කියන්නේ ද්වේෂ නැතිකම මෛත්‍රිය පුද්ගලයාට හිතසුව පිණිස පවතිනවාද අහිතසුව පිණිස පවතිනවාද? අන්න කාලාමයන් ආයෙමත් කියනවා ස්වාමීනි මෛත්‍රී සහගත මෛත්‍රිය වඩාගත්ත කෙනානම් පුද්ගලයාට හිතසුව පිණිස පවතින දෙයක්. පුද්ගලයාගේ යහපත පිණිසමයි මෛත්‍රී නම් පවතින්. බලන මෛත්‍රිය තුළ පිහිටලා කවදා ප්‍රාණඝාත කරන්න පුළුවන්. මෛත්‍රී සහගත හිතක් තුළ පිහිටලා එහෙම කරන්න බෑ. මෛත්‍රිය දියුණු කරගත්ත හිතක් තුළ පිහිටලා හොරකං කරන්න බෑ. වැරදිකාම සේවනයේ දෙන්න බෑ. බොරු කියන්න මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කරන්න බෑ. මෛත්‍රී සහගත කෙනා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පෙන්වන්නේ අත්තානං උපමං කත්තා, තමා උපමා කරගෙන හිතන්න කියන. ඒ කියන්නේ තමා උපමා කරගෙන තමයි පන්සිල් රකින්න. දැන් ඔබ හිතනවා කවුරුත් කැමතිද කට්ටිය ඇවිල්ලා ඔබට ගහලා පිහිවලින් ඇනලා ඔබේ අතපය කපලා ඔබව මරලා යනවට ඔබ කැමතිද? නෑ. හැම සත්වයාම ජීවත් වෙන්න කැමති, මරණයට අකමැති. එහෙමනම් අන්න මෛත්‍රී සහගත කෙනා හිතනවා මම මගේ ජීවිතේට ආදරේ. මට ගහනවට මාව මරණවට මට පිහිවලින් අනිනවට මං කැමති නෑ. ඒ වගේමයි මේ ලෝකෙ අනික් සත්‍යයෝ. එහෙමනම් මම මගේ කය මුල් කරගෙන කිසිම සත්‍යයකුට හිංසාවක් කරන්නේ නෑ කියලා අන්න මෛත්‍රී සහගත කෙනාමයි ප්‍රාණඝාතයෙන් වළකින්. ඊළඟට එයා හිතනවා මම කැමතිද මම දුක් මහන්සියෙන් හම්බ කරගෙන මම ආස කරන ඇලුම් කරන මගේ දෙයක් තව කෙනෙක් ඇවිල්ලා හොරකං කරනවට මං කැමති නෑ. එහෙමනම් අන් සත්වයනොත් ඔවුන්ගේ දේවල් වලට ඔවුන් ඇලුම් කරනවා, ආස කරනවා. කවදාවත් නොදුන් දෙයක් අන්සතු දෙයක් සොරකම් නොකළ යුතුයි කියලා සොරකමෙන් වලකින්නේ අන්න මෛත්‍රී සහගත කෙනා. ඊළඟට හිතනවා මම කැමතිද පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් ගැන හිතන් විවාහ වෙලා බොහොම ආදරෙන් පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්. ඔවුන් කැමති නෑ ඔවුන්ගේ පවුල් ජීවිතයට කවුරුත් බාහිර පිටස්තරේ ඇතුල්ලෙලා පවුල විනාශ කරලා අරබුද හදලා පවුල කඩාකප්පල් කරනවා දකින්න ආදරෙන් ඉන්න සැබෑ පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් කැමති නෑ. එහෙමනං එයා තමා උපමා කරගෙන හිතනවා මම අකමැති සේමයි අන්න අයත් ඔවුන්ගේ පවුල් ජීවිත රැකගන්න ඔවුන් කැමති. ඒ නිසා මම කවදාවත් වැරදි කාම සේවන්නේ යෙදෙන්නෙන්නේ නෑ. අනුන්ගේ පවුල් ජීවිත විනාශ නොකළ යුතුයි කියලා අන්න තමා උපමා කරගෙන අකුසල් වලින් වළකින මෛත්‍රී සහගත හිතක් ඇති කෙනාම එහෙම හිතන්. ඊළඟට හිතනවා මම කැමතිද කවුරුත් බොරු කියලා මාව රවට්ටනවා දකින්න මං කැමති නෑ. බොරු කියලා මුලා කරලා රවට්ටලා තමන් අමාරුවේ දානුවට තමන් කැමති නෑ. ඒ වගේ තමයි මේ ලෝකේ අනික් සත්වයෝ. ඒ නිසා මං කවදාවත් තව කෙනෙක්ව බොරුවෙන් රවට්ටන්නේ නෑමයි කියලා අන්න මෛත්‍රී සහගත කෙනා තමයි බොරුවෙන් වළකින්. ඊළඟට හිතනවා මත්පැන් මද්ද්‍රව්‍ය. දැන් බලන්න ඔබේ ගෙයක් ගැනීද සමහර ගෙවල් තියෙනවා ගිනි ගොඩවල් වගේ. දේ ඉනම් සමහරලාට බේබද්දු ගෙදර. උදේ තේක බොනවා වගේ උදේ නැකිටපු ගමන් බොන බේබද්දු ඉන්නවා. එක්කො බීලා ගෙවල් වල බඩු පොලේ ගහනවා, දරුවන්ට ගහන තාත්තලා ඉන්නවා. එතකොට දරුවෝ ඉන්නේ තාත්තා රැට එනකොට එක්ක ඇඳන් අස්සෙරින් කරනවා. එතකොට බීලා එනකොට ගෙවල් වල ඉන්න මිනිස්සු වෙවුල්නවා. අද කාට ගහයිද? අද මොන බඩුව පොලේ ගහයිද? රෑ එල්ලි වෙනකන් සමහරලාවට කෑ ගහනවා, වූ තියනවා, බනිනවා, ගෙයින් එළියට ඇදලා දානවා. ඒ වගේ මහා පව්කාර කරුමෙට හම්බෙච්ච බේබද්දෝ සමහර පවුල් වල ඉන්නවා. එතකොට කෙනෙක් හිතනවා ඒ වගේ මට පීඩාවක් ඇති වෙනවට මම අකමැති නම් මම කවමදාවත් අන් අයවත් ඒවට යොදවන්න හොඳ නැහැ. ඒ විදියට හිතලා තමනුත් වළකිනවා, අන් අයවත් ඒ පව්වලට යොදවීමෙන් වළකින. අන්න මෛත්‍රී සහගත කෙනාගේ ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා කාලාමයිනි ඔබ මොකද මේ ගැනත් හිතන්නේ? අමෝහය කියන්නේ නුවණ, ප්‍රඥාව, විද්‍යාව පහළ කර ගැනීම, මෝහ නැතිකම පුද්ගලයාට හිතසුව පිණිස පවතිනවාද අහිත පිණිස පවතිනවාද? එතකොට කාලාමයන් කියනවා ස්වාමීනි නුවණ පහළ වුණා කියන්නේ, ප්‍රඥාව පහළ වුණා කියන්නේ මෝහේ නැති කරගත්තා කියන්නේ. ඒකනම් හිත පිණිසමයි කිය පවතින.
යහපත පිණිසමයි කිය පවතින්. එතකොට බුදුරජාණන් වහන්සේ ආයමත් කියනවා එහෙනම් කාලාමේනි ලෝභ නැතිකම, ද්වේෂ නැතිකම, මෝහයේ නැතිකම අන්නේ දේ කුසල්. ඒ දේවල් නිවරදි දේවල්. ඒවා නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ලක්වෙන දේවල්. ඒ දේ පුරුදු කරොත් බොහෝ කල් හිත පිණිස, සැප පිණිස, යහපත පිණිස පවතින දේවල්. ඒ නිසා කාලාමේනි ඔබ ඒ දේවල් පුරුදු කරන්න. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ කාලාමයන්ට පෙන්වේ කාලාම සූත්‍රයේ යමක් ලෝභ ද්වේෂ මෝහ තුල පිහිටලා සිදුවෙන දෙයක් නම් ඒව බැහැර කරන්න. අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන් තුලින් පිහිටලා කරන කටයුතු නම් අන්නේ දේ පුරුදු කරන්න. ඒක තමයි දේශනාවේ හරය. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ආයමත් පෙන්නනවා කාලාමේනි මානුස්ස වේන. ඒ නිසා ඔය එක එක ශාස්ත්‍රවරු කියා ගන්න අය ඇවිල්ලා ඔබේ ගමට ඇවිල්ලා එහෙම කියූ පමණින් ඇසූ පමණින්ම මානුස්ස වේන ඇසූ පමණින් පිළිගන්න යන්න එපා. මා පරම්පරාවෙන් ආවා කියලා කියූ පමණින් පිළිගන්න යන්නත් එපා. මා ඉතිකිරාය මෙසේ උනයි කියලා කියූ පමණින් ඔබ පිළිගන්න යන්නත් එපා. මා පිටක සම්පදානයන පොත්පත්වල තිබ්බා කියලා කියූ පමණින් ඔබ පිළිගන්න යන්නත් එපා. මා තක්ක හේතු තර්කයට ගැලපුවා කියලා, තර්කයට ගැලපුනා කියලා, තර්ක කරා කියලා එහෙම පිළිගන්න යන්න එපා. මා ණය හේතු න්‍යායට ගැලපුවා කියලා පිළිගන්න යන්නත් එපා. මාආකාර පරිවිතක් කියන පරිකල්පනයෙන් ගොඩනගාගන්න දැනුමට ගැලපුවා කියලා එහෙම පිළිගන්න යන්නත් එපා. මා දිට්ඨිනි ඥානක්ඛන්තිය දෘෂ්ටියකට බැසගෙන තමන්ගේ දෘෂ්ටියට ගැලපිලා ගියා කියලා හරිනේ නම් මගේ මතයට හරි කියලා එහෙම පිළිගන්න යන්නත් එපා. මා බබ්බ රූපතාය බලාගෙන ගියාම ඒක හරිනේ, බලාගෙන ගියාම ඒකත් හරිනේ කියලා එහෙම පිළිගන්නත් එපා. මා සමනෝනෝ ගරෝති මේ කියන කෙනා නම් අපි කරු කරන කෙනෙක්, මෙයා නම් බොහොම ප්‍රසිද්ධ කෙනෙක්, මේ අපේ ගුරුවරයෙක්නේ, එහෙම පිළිගන්න යන්නත් එපා කියන. එහෙමනම් පිළිගන්න ඕනේ යමක් කුසල්ද අකුසල්ද කියලා බලලා අකුසලේ බැහැර කරනවා, කුසලේ පුරුදු කරනවා. මේ ධර්ම පුරුදු කරොත් මේක නිවැරදිද වැරදිද කියලා බලනවා. නිවැරදි දේ පුරුදු කරනවා, වැරදි දේ බැහැර කරනවා. මේ දේවල් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවද, ගැරහීමට ලක් වෙනවද කියලා බලනවා. ගැරහීමට ලක් වෙනවා නම් ඒ දේ බැහැර කරනවා, ප්‍රශංසාවට ලක් වෙන දේ පුරුදු කරනවා. මේ දේවල් පුරුදු කරොත් බොහෝ කල් හිත පිණිස සැප පිණිස පවතිනවද කියලා බලනවා. හිතසුව පිණිස පවතින දෙයක් නම් පුරුදු කරනවා. තමන්ට සසර බොහෝ කල් මෙලොව පරලොව අහිත පිණිස දුක පිණිස පවතින දෙයක් නම් ඔබේ දේ බැහැර කරනවා. අන්න බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට පෙන්නපු පණවිඩි. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට පෙන්නනවා. කාලාමෙනි ඒ විතරක් නෙමෙයි, ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ධර්මයේ පුරුදු කරන කුසල් අකුසල්, හරිදේ වැරදිදේ, හොඳ නරක මේවා හඳුනගත්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවක කියන්නේ තෙරුවන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පිහිටලා කටයුතු කරන ආර්ය ශ්‍රාවකයා. අලෝභ සහිත හිතකින් යුක්තව, ඒ කියන්නේ ලෝභ රහිත අලෝභ සහිත හිතකින් යුතුව, අද්වේෂ මෛත්‍රී සහගත හිතකින් යුක්තව, අමෝහ සහිත හිතකින් යුක්ත කෙනා දස දිසාවටම මෛත්‍රී සිතින් වාසය කරන, කරුණා මුදිතා උපේක්ඛා කියන සිතින් දස දිසාවටම මෙත් පතුරවාගෙනයි කියන යා වාසය කරන්නේ. අන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ලෝභ ද්වේෂ මෝහ තුල පිහිටලා කටයුතු කරන්නේ නැතුව අලෝභ අද්වේෂ අමෝහ තුල පිහිටලා කටයුතු කරන බුදුරජාණන් වහන්සේ සරණ යන කෙනා හැම වෙලාවෙම සියලු සත්‍යයන් ගැන දස දිසාවට මනේ මේ සෑම සත්‍යයක්ම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෙක් වෙත්වා, තරහ නැත්තෙක් වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙත්වා කියලා දස දිසාවට මෛත්‍රී සහගත හිතින් වාසය කරන. සියලු සත්‍යයන් ගැන කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණේ දස දිසාවටම මෛත්‍රී සහගත වාසය කරන බුදුරජාණන් වහන්සේ වදාළ කාලාමේනි ඒ විදිහට ධර්මානුකූලව ජීවත් වෙන මෛත්‍රී සහගතව සතර බ්‍රහ්ම විහරණ වඩන ආර්ය ශ්‍රාවකයාට මෙලව අස්වැසිලි කීපයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ඔහුට එක අස්වැසිල්ලක් තියෙනවා. පළවෙනි අස්වැසිල්ල තමයි මරණින් මත්තේ පරලොවක් පිළිගන්න කෙනෙක් නම්. සමහර අය ඉන්නවා පරලොව මරණින් මත්තේ පරලොව ගැන හිතලා යහපත්ව කටයුතු කරන. එයා පිළිගන්නවා මම නම් මේ විදිහට ධර්මානුකූලව ජීවත් වෙන කෙනෙක්. මම ඒකාන්තයෙන් මේ මෛත්‍රී
කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වඩමින් මේ විදිහට ජීවත් වෙලා මම නං ඒකාන්තයෙන් මරණින් මත්තේ සුගතිය උපදින කෙනෙක් මයි කියලා පරලොව ගැන තමන් ලොකු සතුටකින් විශ්වාසකින් තමන් මෙලව ජීවත් වෙනවා කියන. ඒ පළවෙනි අස්වැසිල්ල. ඊළඟට පරලොව පැත්තක සමහරුවන්ට පරලොවට වැඩිය හිතනවා මෙලව සතුටින් ඉන්න ඕන. එතකොට මෙලව ගැන විතරක් හිතලා කටයුතු කරත් එයා මේ ජීවිතේ ඔය කියන විදිහට අලෝභ අද්වේෂ අමෝහ කියන මේ කුසල මූලයන් තුළ පිහිටලා එයා දස දිසාවට මෛත්‍රී වඩමින් කරුණා මුදිතා උපේක්ඛා වඩමින් කටයුතු කරන ශ්‍රාවකයෙක් නම් ඔහුට මෙලව සතුටක් තියෙනවා. මං මේ ජීවිතයේ කාටවත් කරදරයක් වෙන කෙනෙක්නේ. මං හැම සත්වයාට මෛත්‍රී වඩන කෙනෙක්. මම මෙලව බොහොම සතුටෙන් දුකක් නැති සැප සහිත ජීවිතයක් ගත කරන මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මං මෙලව බොහොම සතුටින් ජීවත්වෙන කෙනෙක් කියලා එයාට මෙලව සැපයකුත් තියෙනවා. පරලව සුගතිය ගැන විශ්වාසයකුත් තියෙන. අන්න දෙවනි අස්වැසිය මෙලව බොහොම සැපසේ ජීවත්වෙන කෙනෙ. ඊළඟට තුන්වෙනි එක බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඒ කෙනා මේ විදිහටත් තමන් දිහා බල්ල සතුටු වෙනවා. ඒ තමයි අපි දකිනවා ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල් තුළ පිහිටලා කටයුතු කරන කෙනාට සමාජය ගරහා කරනවා පෞකාරය පෞකාර පුද්ගලේ ඒ විදිහට මිනිස්සුන්ගේ ගැරහීමට ලක් වෙනවා. එතකොට අලෝභ අද්වේෂ අමෝහ තුළ පිහිටලා මෛත්‍රී සහගත සිතෙන් දස දිසාවට මෛත්‍රී වඩාගෙන ජීවත්වෙන ආර්ය ශ්‍රාවකයාට අස්වැසිල්ලක් තියෙනවා. මමනං ඒ කියන විදිහ පෞකාරයන්ගේ ගොඩට වැටෙන කෙනෙක් නෙමෙයි. මං හොදට පින් කරගෙන මෛත්‍රී වඩාගෙන ජීවත්වෙන කෙනෙක් මයි කියල තමන්ට තමන් ගැන තුන්වෙනි අස්වැසිල්ල පිහිටනවා. ඊළඟට හතරවෙනි අස්වැසිල්ල තමයි මේ ලෝකයේ පින් කරනවා යයි සම්මතයම් පිරිසක් ඉන්නවාද. මෙලෝ පරලෝ ගැන හිතල පින්දහම් කරන පුුණ්‍යවන්ත පිරිසක් මේ ලෝක ඉන්නවනං මමත් ඒ අය ගොඩේ ඉන්න කෙනෙක් ඒ පිරිසට වැටෙන කෙනෙක් මයි කියලා තමන්ගේ ජීවිතය ගැන තමන් හතරවෙනි අස්වැසිල්ල ලබනවා කියන. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ මේ විදිහට විස්තර කරනකොට කාලාමයන් ආයමත් කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මේ දේශනාවනං හරියට වහලා තිබ්බ දෙයක් ඇරල පෙන්නවා වගේ. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස හරියට හරි ඔබහන්සේ මේ දේශනා කරන දේ මේක හරියට අන්ධකාර හිටපු කෙනෙකුට ආලෝකයක් පහල කරල දුන්න වගේ අපිට ඔබහන්සික මේ දේශනා මංමුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නල දුන්න වගේ ඔබහන්සික මේ දේශනා ස්වාමීනී අද පටන් අපි බුදුන් සරණයනෝ අද පටන් අපි ධර්මී සරණයන මේ මොහොතේ පටන් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දිවිහිමියෙන් සරණයනවා කියලා මේ දේශනාව අහපු කාලාමයන් තෙරුවන් සරණ පිහිටල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වුණ. මේක තමයි කාලාම සූත්‍රයේ තියෙන අදහස. එතකොට බලන්න මේ දේශනාවේ කොහෙවත් බුදුහාඳුරු දේශනා කරලන්නේ මහණෙනි මම කියන බණ පිළිගන්න එපා කියලා. හැබැයි සමාජයේ මේ දේශනාව තියෙන්නේ කොතනද කියවලවත් නැති පොතක්කත් කියවපු නැති කවුරු හරි කියන මතයක් බොරුවක් අහගත්ත පිරිස සමහර සාකච්ඡාවල අපිට අහන්න ලැබෙනවා. කාලාම සූට්‍ර මෙහෙම තියෙනවන බුදුහාමුදුර කිව්වත් පිළිගන්න එපා එහෙම එකක් කොහෙවත් නෑ. එතකොට බලන්න මේ දේශනාවත් තියෙන්නේ මොකක්ද සමාජගත වෙන්න මොකක්ද. අන්නේ නිසා බොහොඳට පිළිගන්න බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිහිටන ශ්‍රාවකයා මෙවැනි දුෘෂ්ටියක් තුළ පිහිටන්නට ඕන්. එයාට තමයි ධර්මය පිහිටන් සත්තා මේ භගව බුදුරජාණන් වහන්සේ මයි මගේ ශාස්තෘන් වහන්සේ. ශ්‍රාවකෝ හමසි මං උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් විතරයි. භගවා ජානාති බුදුරජාණන් වහන්සේ මයි සියල්ල අවබෝධ කරගත්තේ අවබෝධයෙන් දන්නේ. උන්වහන්සිට තමයි සර්වඥතා ඥානී පිහිටි තමන්ට නෙමෙයි. අහන්න ජානාමි මම්මොකුත් මේ විශ්වය ගැන ලෝකය ගැන දන්නේ නැති මං මේ සංසාරය අසරණ වෙච්ච කෙනෙ. අන්නේ තැන ඉඳං ශාස්තෘත්වය තුළ පිහිටලා බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවෙන් ඒ දේශනාව ඔබ අනුගමනය කරනවන ඒ බුද්ධ දේශනා බොහොම ගෞරවෙන් ඔබ ඉගෙන ගන්නවන ඒ දේශනාවල තියෙන ආකාරයට ඔබ හිතන්න පුරුදු වෙනවන අන්න ඔබ නොමග යන්නේ නැතුව ඔබට නිවරදිව ධර්මී ඉගෙන ගන්න පුළුවන්. එහෙමනං ඔබට මේ කාලාම සූට්‍ර දේශනාවත් නිවරදිවම ධර්මය ඉගෙනගෙන ඔබට හරි ධර්මය හොයාගෙන සත්‍ය අසත්‍යය අධර්මයෙන් ධර්මී තෝරගෙන මිත්‍යාදුෘෂ්ටියෙන් සම්මාධිට්්‍යය වෙන් කරගෙන වැරදිදයෙන් හරිදේ හොයාගෙන ධර්මී කරාම ජීවිතයේ දියුණු කරගන්න මේ කාලාම සූට්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ අවවාද ඔබ හැම දෙනාටමත්
උපකාර වේවා වේවා කියලා අපි ඔබ හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.